හොරයි මේ ඇමතුමනේ දැන් ජනාධිපතිතුමා සඳහන් කළා එතුමා අසමත් වූ බව. තමා පොරොන්දු කිසි දෙයක් ජනතාවට ඉටු කරන්න බැරි වූ බව එතුමාම ස්වන් විවේචනයකින් ප්‍රකාශ කරා. මේ ඉගිබිගි පාන්නේ ජනාධිපතිතුමා තනතුර අදහරින්නද? ඒ වගේම තමයි බන්දුල ඇමතුමාටත් මේ ප්‍රශ්න එකම ප්‍රශ්නය යොමු කරන්නම්. බන්දුල ඇමතුමනේ දැන් ඇත්තටම රජයේ පාලනයේ සියලුම දේ මේ වෙනකොට ගිලිහිලා ඉවරයි. අකමැත්තෙන් වත් ඔබතුමාලා මේ පිළිගත යුතුයි. දැන් අවුරුදු 3ක් ඔබතුමාලා රට පාලනය කළහොත් ඇතිවන තත්ත්වය කුමක්ද? දැන් ඔබතුමාලාගේ පේ ඔෆ් ලයින් එකක් තිබ්බා. හොඳට තිබුණු රටක් අපිට වෙච්ච දෙයක්. මේක යථාර්ථයක් වුණා නේද? ඒ වගේම චෝදනාවකුත් තියෙනවා බන්දුල ඇමතුමාට. ඔබතුමා අරමුදලක් පිළිටවලා තියෙනවා කියලා කියනවා ප්‍රඥා ප්‍රදීප අරමුදල කියලා. මේකේ රුපියල් 2ක මුදලක් ඒ කියන්නේ මාස්ක් එකක් අලෙවි කරාම ඒකෙන් රුපියල් 2ක මුදලක් මෙම අරමුදලට යනවලු. මේ අරමුදල පුද්ගලික පාවිච්චියටද ගන්නෙ? අසංක පළවෙනිම කාරණේ ජනාධිපතිතුමා කිසි ලෙසක කොතනකදීවත් ප්‍රකාශ කරේ නැහැ මම අසමත් කියලා කියන ප්‍රකාශයක්. මම හිතන එක නිවැරදි කර ගැනීම සඳහා සුදුසුයි කියලා මම ඔබට යෝජනා කරනවා. ජනාධිපතිතුමා කිව්වේ ජනතාව 69 ලක්ෂයක් ඡන්දෙ දීලා ආණ්ඩුවක් කෙරෙහි තිබ්බ බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉෂ්ට කරන්නට නොහැකි වීම මමත් අපේ කැබිනට් මණ්ඩලයත් පිළිගත යුතුයි කියලා. ඒක ඊටාම නිහතමානී මේ විවේචනයක්, ස්වයං විවේචනයක්. ඒකට අරබිනි ආකාරයේ අර්ථ නිරූපණයක් දීම ගැන මම හිතන්නේ නැහැ. ඒක යුක්තිසහගතයි සාධාරණයි කියලා. කෙසේ වෙතත් අපි ආණ්ඩුවක් විදිහට මේක ඊටාම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්. ඒ නිසා සංවාදය, විවේචනය අපේ ප්‍රධාන මේ ලක්ෂණ බවට පත් වෙනවා. මේ ආණ්ඩුව තුළ කිසි කෙනෙක් අසංක දන්නව ඇති ඉතිහාසය තිබුණා. අපි පාර්ලිමේන්තු නියෝජනය නොකරපු කාර්යවල රාජ්‍ය නායකයා විසින් මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීම සාක්කුවේ දාගත්තු පාලන ක්‍රමත් මේ රටේ තිබුණා අසංක. ඒ ආකාරයෙන් එහෙම එතකොට කිසිදු විවේචනයක් කරගන්නට ඉඩක් නැහැ. ඊටාම දැඩි ඒකාධිපති ස්වරූපයේ තිබිච්ච පාලන තිබුණා. අපි පහු කරමින් හිටියා. අපි මාධ්‍යවේදීන් වශයෙන් හිටියෙත් සමහරවිට එවැනි කාලවකවාන තුලදී. ඉතින් මෙය යම් විදියකින් අඩුපාඩුවක් ලා තියෙනවා. අපිත් ඒක මේ පිළිගත යුතුව තිබෙනවා. අපිත් ඒක පිළිගත යුතු වෙනවා. සමහර කරුණු අපි නිවැරදි කරගත යුතුයි කියලා කියන ස්ථාවරයේ ඉන්නවා. ඒක නිහතමානීකම සහ ජනතාවට පක්ෂපාතීත්වයේ දැක්වීමේ ලක්ෂණයක් මිසක්කා දුර්වලකමක් හෝ ආණ්ඩුවේ අවසන් කාලය පිළිබඳ සංඥාවක් විදිහට බාර ගන්න එපා. ඒක වැරදි විනිශ්චයක් විදිහටයි මට අසංකට කියන්න වෙන්නේ. ප්‍රශ්නේ එක කොටසක් වෙන් වුණා බන්දුල ගුණවර්ධන ඇමතුමාට. ඇමතුමායකට අවශ්‍ය උත්තර දෙන්න. ඔව් අපි මේ රජය කිසිසේත් ජනාධිපතිතුමාවත් ආණ්ඩුවවත් අසමත් රජයක් කියලා වෙලා අපි මොහොතකටවත් සිටීම සාධාරණ නැහැ. මක් නිසාද එතුමට මේ භාර දුන්න රට විපක්ෂයේ විසින් ලංකා ඉතිහාසයේ ඊටාම අකාර්යක්ෂම ඊටාම අදූරදර්ශී ඊටාම වැරදි සහගත කළමනාකරන ක්‍රමවේද පාලනය කරමින් පුරා වර්ෂ 5ක් සියලුම අංශ වලින් රට විනාශ කරපු රටක් තමයි එතුමට බාර දුන්නේ. ඒ ගැන මම කෘතියක් ලියලා තියෙනවා යහපාලන රජයේ ආර්ථික ආසානාසිය කියලා. මේ ආර්ථික ආසානාසියේ මම සංඛ්‍යා දත්ත සහිතව ඔප්පු කරලා තිබෙනවා. රටේ සියලුම අංශ ලංකාවේ නිදහසින් පස්සේ කිසිම රජයක නොකළ ආකාරයට විනාශ කරපු පිරිසක් තමයි මේ රට ආණ්ඩු කළේ කියන එක මම ඔප්පු කරලා තියෙනවා. ඒක විපක්ෂ නායකතුමා ඇතුළු අනිත් පාර්ශවවලට උත්තරයක් බඳින්න පුළුවන් ජනතාවට නෑ ඒක පට්ටපල් බොරුවක්. අපි තමයි රට විනාශ නොකළේ කියලා වෙන්න පුළුවන් නම් කියන්න කියලා මම අභියෝග කරනවා. සරල එක උදාහරණයක් මම කිව්වොත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට බාර ගන්න කලින් මේ රටේ සමස්ත රටවැසියාගේ ක්‍රියාවලිය තුලින් ඇතිවන දල ජාතික නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් බිලියන 20කට වඩා අඩුයි ඕනෙම වර්ෂයක නිදහසින් පස්සේ. ඒ නිසා අපි අඩු ආදායම් ලබන නොදියුණු ඌන සම්බන්ධිත රටක් ලෙස තමයි හැමදාම වර්ග කරලා තිබුණේ.
යුද්ධ නිම වුණාට පස්සේ මේ රට මුඩුබිමක් වශයෙන් පැවතුණු රට වැඩබිමක් බවට පත්වීම කරන කොටගෙන කෘෂිකර්ම කර්මාන්ත සේවා අංශවල ඇතිවෙච්ච විශාල පිබිදීම කරන කොටගෙන එතුමා රට බාර දෙනකොට ඒ ඇමරිකානු ඩොලර් බිලියන 20කට වඩා අඩුවෙන් තිබුණ ආර්ථිකයේ වටිනාකම බිලියන 79යි. එතකොට බිලියන 20ට තව 20ක් එකතු වෙච්චාම 40යි. 40ට 20ක් එකතු වෙච්චාම 60යි. 60ට 20ක් එකතු වෙච්චාම 80යි. මේ රට පිම්මක් පැන්න මහා. ඒ නිසා ලංකාව මහින්ද රාජපක්ෂ යුගයේ තමයි සංවර්ධනයේ ස්වර්ණමය යුගයේ. ඒ කාලයේ තුලදී ලංකාවේ මේ මැදි ආදායම් ලබන රටක් බවට ජාත්‍යන්තරව අපිපත් වුණා. ඒක තමයි ලෝක සත්‍යය. 2015 රට පටන් ගත්ත දවසේ ඉඳන් දිගින් දිගටම රටේ ආර්ථික වර්ධන වේගය අවුරුදු 5ක් අකණ්ඩව කඩා වැටුනේ ප්‍රේමදාස මහත්මයා කැබිනට් මණ්ඩලයේ හිටපු රජයේ කළමනාකරණය නිසයි කියන එක එතුමා අවබෝධ කරගන්න ඕනේ. එතකොට මේ කඩාවැටීම කොච්චරද කියනවා නම් 2019 අපිට රට බාර දෙනකොට මේ සමස්ත ආර්ථිකයේ වටිනාකම බිලියන 83යි. මහින්ද මහත්තයා 79කට වෙනකන් ගෙනාපු රට අවුරුදු 5ක් අවසානයේ 83යි කියනකොට මුළු අවුරුදු 5ටම බිලියන 4කින් තමයි රටේ සමස්ත නිෂ්පාදනය වැඩි වෙලා තියෙන්නේ. පුළුවන් නම් නෑ කියන්න. ඉතින් ඒක නිසා සම්පූර්ණයෙන් විනාශ වෙච්ච රටක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බාර ගන්නකොට පාස්කෝ ප්‍රහාරයෙන් පස්සේ බරපතල රටට ආදායම් ලබාගෙන ඩොලර් ලබාගෙන සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන් කඩා වැටෙන්න පටන් ගත්තා. 2018 දී මේ රටට සංචාරකයෝ පැමුණුණා ලක්ෂ 23ක්. පාස්කෝ ප්‍රහාරයෙන් පස්සේ ආපු සංචාරකයෝ රට දාලා තමුන්ගේ මව් රටවලට දිව්වා. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2018 දී සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණ ඇමරිකානු ඩොලර් බිලියන 4.3ක්. ඒ මුදල සම්පූර්ණයෙන් රටට අහිමි වුණා දැන්. පාස්කෝ ප්‍රහාරය හා කොවිඩ්-19 වසංගතය කරන කොටගෙන. එක සුවිශාල ධනස්කන්ධයක්. අපිට තිබුණ ලොකුම වත්කම පසුගිය රජයේ වික්කා හම්බන්තොට වරාය බිලියන 1.4යි ඩොලර්. අපිට ලැබුණු ලොකුම ආයෝජනය හම්බන්තොට මේ කොළඹ පෝර්ට් සිටිය 1.4යි. ඒ දෙකම ඇමරිකානු ඩොලර් බිලියන 2.8යි සංචාරක ව්‍යාපාරයෙන් නැති වෙච්ච ප්‍රමාණය ඒ වගේ දෙගුණයක්. එතකොට මේ ඩොලර් හිඟයට මොකද්ද උත්තරේ? කොහොමද උත්තර හොයන්නේ? කොවිඩ්-19 නිසා. ඒ නිසා ලෝකයේ අසාමාන්‍ය තත්ත්වයක් මේ මුළු ලෝකෙම විනාශ වුණා කොවිඩ්-19 කරනකොටගෙන අපේ රටේ ගිය වර්ෂයේ ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ආර්ථික වර්ධන වේගය ඍණ 3.4 දක්වා ගියා. මේ නිසා මේ ව්‍යසනය නිසා අපි හැමෝටම අමාරුවක් තියෙනවා. ගොවියන්ට, කම්කරුවන්ට, ව්‍යාපාරිකයන්ට, මාධ්‍යවේදීන්ට, රජයේ සේවකයන්ට හැමෝටම පීඩනයක් තියෙනවා. මේ ලෝක ව්‍යසනයක්. ලෝකේ මුළු ජනගහනයේ මිනිස්සුયો මේ වසංගතය නිසා 45 ලක්ෂයක් මිය ගිහිල්ලා තියෙනවා. සියලු දේ බලය සහිත සියලු පර්යේෂණ ශක්තිය සහිත සියලු නවීන තාක්ෂණයේ සහිත ඇමරිකා එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාව 7 ලක්ෂයකට වඩා වැඩි. අමතක කරන්න එපා මේ වගේ ව්‍යසනයක් තුල යම් මේ රජය එන්නත්කරණය කරලා 60%කට අවසන් කරලා තිබීමෙන් ලෝකේ එන්නත්කරණය විශිෂ්ට ලෙස සාර්ථක කරගත්ත රටවල් 4න් එකක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා මේ අසමත් රාජ්‍යයක් නෙමෙයි මේ දරුණුම කුණාටුවක් තියෙන අවස්ථාවකදී පෙරලා ගන්න නැතුව නෞකාව පදවගෙන මේ ගෞරවය ජනාධිපතිතුමාට හිමි වෙන්න ඕන කියලා තමයි මම විශ්වාස කරන්නේ. දෙවනුව හැව්වා ශිෂ්‍යත්ව අරමුදලක් තියෙනවා කියලා. දැන් මම හොඳ වෙලාවට කිව්වේ ලලිත් ඇතුළත් මුදලිය ඇමතුමා තමන්ගේ පුද්ගලික මුදල් දසදහසකින් තමයි මේ දැවැන්ත මහ පොළ අරමුදල ආරම්භ කළේ. ඊට පස්සේ එතුමා ඒකට ආදායම් ලබා ගැනීම සඳහා වෙළඳ ඇමතිවරයා වශයෙන් වෙළඳ ප්‍රදර්ශන පැවැත්තුවා. වෙළඳ සල්පිල් පැවැත්තුවා. ලොතරැයියක් පටන් ගත්තා රජයෙන්.
පටන් ගන්න තමයි ඒ අරමුදල ගොඩ නැගුවේ. මම මේ රටේ දරුවන්ට හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ඩලස් සලප්පෙරුම ඇමතුමයි අපි එකතු වෙලා තාක්ෂණ වේදී විෂය ධාරාවක් හඳුන්වලා දුන්නා. තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, ජෛව පද්ධති තාක්ෂණය සඳහා විද්‍යාව. මේක ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ හැරවුණු ලක්ෂයක්. ඒ තාක්ෂණ වේදී හදාරන දරුවෝ එන්න වැඩි වෙනවා ඈත ගම්බද පළාත්වල. ඔවුන්ට අවුරුදු 2ක් තුලදී උසස් පෙළ හදාරන කාලෙදී මම කල්පනා කළා ශිෂ්‍යත්වයක් ලබා දෙන්න. මහපොල් ලැබෙන්නේ විශ්වවිද්‍යාල ළමයින්ට. ඒ නිසා මගේ පසුගිය උපන්දිනයේ දවසේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමත් එවකට අධ්‍යාපන ඇමති GLP මහාචාර්ය GL පීරිස් මැතිතුමත් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට කැඳවලා ඇතුළත් මුදලි ඇමතිතුමා දසදහසකින් පටන් ගත්තා වගේ මම මගේ පුද්ගලික මුදල් ලක්ෂ 100කින් මේ ප්‍රඥා බන්දු ශිෂ්‍යත්ව අරමුදල ආරම්භ කළා. ඒ ආරම්භ කරපු ප්‍රඥා බන්දු ශිෂ්‍යත්ව අරමුදලේ භාරකාර මණ්ඩලයේ මේ ඔප්පුව තිබෙනවා. මේ රටේ වංචා දූෂණ අක්‍රමිකතා වලින් තොර රට වෙනුවෙන් ප්‍රබුද්ධ දායකත්වය අපේන අපි තීරණය කරපු මහාචාර්ය සම්පත් අමරතුංග, මහාචාර්ය සුසන්ත ලියනගේ මහතා, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා, මහාචාර්ය ප්‍රනීත බේසුන්දර මහතා, මහාචාර්ය අර්චුන පියදර්ශන සිල්වා වෛද්‍යතුමා, ආචාර්ය රවීන්ද්‍රනාත් ලියනගේ මහතා, රංජිත් ශිෂ්‍ර කුමාර ඉද්දමල්ගොඩ මහතා, හේමචන්ද්‍ර වෑගපිටිය මහතා, භද්‍රානි ජයවර්ධන මගේ අමාත්‍යාංශයේ ලේකම්තුමිය, අනුෂ පැල්පිට ලේකම්තුමා, වී.කේ. චොක්සි මහතා අධිනීතිඥ, ප්‍රදීප් යසරත්න කොළඹ මහදේශාපතිතුමා. මේ අය තමයි භාරකාර මණ්ඩලයේ ප්‍රඥා බන්දු. මේ සඳහා අපි විවිධ පාර්ශ්ව විශාල වශයෙන් මේ සත්ක්‍රියාවට මට උදව් කළා. උදාහරණයක් වශයෙන් අපේ ජාතික ව්‍යවසායකයෙක් වන හෙට්ටිගොඩ අධිපතිතුමා සිද්ධාලේ පායතනෙන් දසලක්ෂයක් දුන්නා. දැන් මේ අරමුදල මම දාපු ලක්ෂ 100 දැන් 200කට ආසන්න වෙමින් යන්නේ. ඒක දැනට තැම්පත් කරලා තියෙනවා. මේක තැම්පත් කරන්නේ මේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිල්ලූ ප්‍රාග්ධනයක් ලෙස. ඒක කිසි දවසක මට හෝ මගේ දරුවෙක්ට හෝ පරම්පරාවල කිසිවෙකුටත් කිසි දවසක ආපසු ගන්න බෑ. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රාග්ධනයේ කොටසක් වෙනවා. ඒ ලැබෙන පොලියෙන් තමයි අර තාක්ෂණ වේදී ළමයිට පොලියෙන් තමයි ශිෂ්‍යත්ව ටික දෙන්නේ. එතකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විසින් මේ මුහුණු ආවරණය ලෝකයේ පළවෙනි වතාවට විස බීජ නාශක මුහුණු ආවරණයක් තැනීම සඳහා සියලුම උපදේශාත්මක කාර්යයේ මහාචාර්යවරුන්ට වාණිජ්‍ය කටයුතු කළ පුරුද්දක් නැහැ. මම තමයි ඒ සඳහා අවශ්‍ය සියලුම සහයෝගයන් ලබා දුන්නේ. ඒ නිසා පේටන්ට් බලපත්‍රයට අපි ගිවිසගත්තා රුපියල් 10ක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගෙවනවා. ඒ නව නිපුයුම් කරපු ව්‍යාපාර ආයතනයේ ප්‍රඥා බන්දු ශිෂ්‍යත්ව අරමුදල රුපියල් 2ක් දෙනවා. රුපියල් 12යි එකක් පේටන්ට් බලපත්‍රයට රුපියල් 10යි පේරාදෙණිය විශ්වවිද්‍යාලයට. ඒ ව්‍යාපාර ආයතනයේ විසින් අපි මේක වෙළඳ පොලේ වාණිජ්‍ය භාණ්ඩයක් බවට පත් කරන්න දක්වපු දායකත්වය වෙනුවෙන් මට පුද්ගලිකව ලබා ගන්න තිබුණ එක මම කියලා තියෙනවා. ශිෂ්‍යත්ව අරමුදල රුපියල් 2ක් බැර කරන්න කියලා. තාම සතයක්වත් බැර කරලා නැහැ. ඕනේ නම් ඒ සමාගමට පුළුවන් ඒ අපේ රජයේ ආයතනවල සතයක්වත් වියදම් නොකර රාජ්‍ය වාණිජ්‍ය විවිධ නීතිගත සංස්ථාව සතු සහ පුද්ගලික අංශයේ විසින් බෙදා හරින්න මේ මුහුණු ආවරණය එයාට කියත හැකි සතොසටයි මේ STC එකටයි දෙන්නේ නැතුව මම තනියෙන් බෙදා හරිනවා කියලා. අපේ වත්කමක් නෙමෙයි. ඒ ව්‍යාපාරික ආයතනය මේ රටේ දරුවෝ වෙනුවෙන් කරපු පරිත්‍යාගයේ මේ මුහුණු ආවරණයකින් රුපියල් 2ක් දෙන්න එකෙන් වෙලා තියෙනවා. මම රුපියල් 50ට විතර මුහුණු ආවරණ තියෙනකොට දාස සමූහ ව්‍යාපාරයේ 25ට අඩු කළා. තව ටිකක් කල් යනකොට ඒක SLS සාතික ලාංඡන සහිතව 15ට අඩු කළා.
ඊට පස්සේ 14ට අඩු කළා. දැන් SLL සාතික සහිතව දෙන්නේ රුපියල් 10ට. 14ට තියෙන කාලේ සෑම මුහුණු ආවරණයකින්ම මම රුපියලක් දුන්නා මහ පොළ භාරකාර අරමුදලට. ඒ නිසා මේ අපි ඉතිහාසයේ පුරාම ස්වභාවිත දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටපු අය කවදාක්වත් 7-5ක්වත් අනුන් වෙනුවෙන් පරිත්‍යාගයක් කරලා නැති අයට ඒ පිළිබඳ විකෘති මානසික තත්වයන් යටතේ විවිධ දේ හිතෙන්න පුළුවන්. මම මගේ වැටුප මුළු කාලෙම බැරකලේ යුද්ධේ තියෙන කාලේ අපි වෙනුවෙන් අපි අරමුදලට මගේ වැටුප. ඔව් මම යුද්ධේ නිම වුණාට පස්සේ ඒ අරමුදල මේ මහින්ද රාජපක්ෂ විද්‍යාලය හදලා ඒකේ දරුවන්ට විදුලි බිල ගෙවීම සඳහා හැම මාසෙකම රුපියල් 50000ක් ගෙව්වා. එහි ප්‍රතිඵලය තමයි මේ අවුරුද්දේ මේ වර්ග සැතැම්බර් 25332 ඇතුලේ පාසල් 10000ක් අතරින් වැඩිම දරුවෝ ප්‍රමාණයක් 753 දෙනෙක් උසස් පෙළ කරන්න සුදුසුකම් ලැබපු ලංකාවේ එකම පාසල වැලිකැටේ ඉඳන් හදන්න අපි එහෙම දායක වුණා. ඉතින් ඒ නිසා ඒවා මිනිසෙකුට අමාරුවෙන් අත්පත් කරගන්න පුළුවන් ජයග්‍රහණ. නරුමේකට ඒවේ වටිනාකම් කිසිවක් තේරෙන්නේ නැහැ. නරුමේ කියනු කවරෙක්ද? සෑම දෙයකම මිල දන්නා නමුදු කිසිම දෙයක අගය නොදක්නා කෙනා නරුමේ. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය.